අදාළව අපගේ විෂය නිර්දේශයේදී 9 වන පාඩම සංවර්ධන සංනිවේදනය පාඩම් ඒකකයේ පිළිබඳව තමයි අපි අද කතා කරන්න ආරම්භ කරන්නේ. සංවර්ධන සංනිවේදනය. දරුවනේ මේ සංවර්ධන සංනිවේදනය ගැන කතා කරද්දී ඔබට මා කිව යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි ඔබ මෙතික් ඒ කියන්නේ පසුගිය පාඩම් ඒකකවලදී නැතිනම් අප මෙතෙක් ඉගෙනගෙන ඇති ශේෂවලදී අපි කතා කරලා තිබෙන්නේ සංනිවේදනය සම්බන්ධයෙන්. නමුත් අපි කතා කරේ නැහැ මෙච්චර කාලයකට මේ පාඩම් මේකක තුලදී සංවර්ධනය කියන මාතෘකාව සම්බන්ධයෙන්. එනම් ඔබට පැහැදිලි ඔබ අද සිට කතා කරන මේ පාඩම් ඒකකය තුලින් අපි අවධානය ලක් කරන්නේ මෙතෙක් අවධානය ලක් නොවුණු ශේෂ්ත්‍රයක් සහ ඔබ දන්නා සංනිවේදනය කියන ශේෂ්ත්‍රය එක් කොට සැකසුණු විෂය කොටසක් සම්බන්ධයෙන්. අපි ගත්තොත් සංවර්ධනය එක පැතිකඩක් සංනිවේදනය තව පැතිකඩක්. හැබැයි බලන්න අපි මේ පැතිකඩවල් දෙක එකට එකතු වූ විෂයක් විදිහට සංවර්ධන සංනිවේදනය කියන විෂය සාකච්ඡාවට පත් කරනවා මෙතනින් ඉදිරියට. අපි දන්නවා සංනිවේදනය කියන දේ සරල විග්‍රහයක් කරොත් එකට සංනිවේදනය කියන්නේ තොරතුරු අදහස් වුවමරුවක්. ඒකෙදී එක් අයෙක් කිහිප දෙනෙක් එක් අයෙකුට කිහිප දෙනෙකුට අති විශාල පිරිසකට තොරතුරු සංනිවේදනය කරනවා නම් අපිට ඒක සරලව කියන්න පුළුවන් සංනිවේදනයක් කියලා. හොඳයි. ඒ සංනිවේදනය යන තොරතුරු සංනිවේදන ක්‍රියාවලියක් නේ. එතකොට සංවර්ධනය කියන්නේ මොකක්ද? එක වෙන පැතිකඩ. එහෙනම් සංවර්ධනය කියන ක්ෂේත්‍රය වෙනුවෙන් තොරතුරු ලබා දෙනවා නම් සංවර්ධනය කියන ක්ෂේත්‍රය වෙනුවෙන් තොරතුරු සංනිවේදනය කරනවා. ඒක එක්කෙනෙක්ට කිහිප දෙනෙක්ට අදාළ නැහැ. අතිවිශාල පිරිසකට කියලා නැහැ. කොතරම් ප්‍රමාණයකට හෝ අපි තොරතුරු සංනිවේදනයක් වුණා නම් සංවර්ධනය වෙනුවෙන් ඒක සංවර්ධන සංනිවේදනයක්. ලෝකයේ මේ වන විට ශාල වශයෙන් කතා කරන අවධානය ලක් වෙලා තිබෙන විවිධ සංවර්ධන සාධක වලට අදාළව අපි තොරතුරු සංනිවේදනය කරනවා. ඉතින් ඒ කරන තොරතුරු සංනිවේදනය අපි සරලව කියනවා සංවර්ධන සංනිවේදනය. මම ඔබට නිකම් සරල උදාහරණයක් දෙන්න මේ දවස්වල අපි දකින උදාහරණයක් තමයි COVID-19 වෛරසයට අදාළව කරන සංනිවේදනය. එහිදී ඒ වෛරසය හොයන්නේ කොහොමද? ඒන් වැළකෙන්නේ කොහොමද? ඒ වගේ විවිධ පැතිකඩයන් සම්බන්ධයෙන් මේ වෛරසය කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි වැළඳෙන්නේ කොහොමද? ඒන් වැළකෙන්නේ කොහොමද? විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳ සංනිවේදනය කරනවානේ. එතකොට ඒ සෞඛ්‍ය සංවර්ධනයක් නේ. ලෙඩින්තර සමාජයක්, සෞඛ්‍ය සම්පන්න සමාජයක්, සෞඛ්‍ය සංවර්ධනයක්. එතකොට ඒ කියන සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් ඒ තොරතුරු ලබා දෙන ක්‍රියාවලිය අර සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් කරන සංනිවේදනයක්. ඒක හරි සරලයි. ඒක අපි පුතාලා ඒ වගේ විවිධ ශේෂ්ත්‍රයන් අදාළ සමාජ වර්ධනයක් වෙනුවෙන් විවිධ ශේෂ්ත්‍රයන් අදාළ තොරතුරු ලබා දෙනවා නම් යම් ආකාරයකින් ඒක සංවර්ධන සංනිවේදනයක්. ලෝකයේ ඒ වන විට සිද්ධාන්ත න්‍යාය ගොඩනැගිලි තිබෙනවා. තියරි එකක් ගොඩනැගිලි තිබෙනවා. සංවර්ධනය වෙනුවෙන් සංනිවේදනය කොහොමද යොදාගන්නේ කියලා. එතකොට අපි ඒ සංවර්ධනය වෙනුවෙන් සංනිවේදනය යොදාගන්නේ කොහොමද කියලා න්‍යායක් ගොඩනැගිලා තිබෙනවා. අපි ඒ න්‍යායත් ප්‍රායෝගිකත්වයට එකතු කරමින් මේ විෂය ඒකකය තුළ සාකච්ඡා කරනවා. සංවර්ධන සංනිවේදනය කියන්නේ කොහොමද කියලා. ඒක ඔබ ඉගෙන ගන්න ඉදිරියට ඒ න්‍යාය හා එහි ප්‍රායෝගිකත්වය කල්පනා ගැනීම සම්බන්ධයෙන්. ඔබට කොහොමද සංවර්ධන සංනිවේදනයේදී අපි සංනිවේදනය ගැන දන්නවා. තොරතුරු අදහස් වුණාම සංවර්ධනය ගැන අපි කතා කරලා නැහැ. අපි ඒ නිසා අපි මුල ඉඳලා සංවර්ධනය කියන්නේ මොකක්ද කියන ආරම්භයේ පටන් ඒ විස්තර කිරීමේ පටන් සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීමට අපි ඉදිරියට යමු. හොඳයි. දැන් ඔබ දකිනවා සංවර්ධනය කියන්නේ කුමක්ද කියලා විග්‍රහ කරද්දී සරල අර්ථකථන තුනක්. දිගහැරීම, වර්ධනය, පවතින තත්ත්වය යහපත් ලෙස වෙනස් කිරීම සංවර්ධනය කියලා අපිට කියන්න පුළුවන්. දිගහැරීම, වර්ධනය, ඒ වගේම තමයි පවතින තත්ත්වය යහපත් ලෙස වෙනස් කිරීම. මේ කාරණේදී පුතාලා මුලින්ම අපි වර්ධනය කියලා කියන එකත් සංවර්ධනයේ අර්ථකථනයක් වැඩිවි. මොනවා හරි දෙයක වැඩි.
වැඩිවීමක් කියලා කිව්වට ඒක අපිට ඇත්තම කතා කරද්දී සංවර්ධනයම කියලා විග්‍රහ කරන්නත් බෑ. අපි සාමාන්‍යයෙන් සංවර්ධනයේදී වර්ධනය කියන වචනය සමාන වචනයක් විදියට විග්‍රහ කරන්න යොදාගත්තට ඊට වඩා අර්ථකථනයක් මේකට දෙන්න පුළුවන්. දැන් අපි හිතමු ලංකාවේ COVID-19 රෝගී එක්කෙනෙක් වාර්තා වුණා, දෙන්නෙක් වාර්තා වුණා, තුන් දෙනෙක් වෙනවා, 100ක් 200ක් 500ක් වෙනවා. ඒක වර්ධනයක්. ඒක සංවර්ධනයක් නෙමෙයි. ඒක වර්ධනයක්, ඒක සංවර්ධනයක් නෙමෙයි. මොකද ඒක වැඩි වුණාට හොඳ පැත්තෙන් සිදුවෙච්ච වැඩිවීමක් නෙමෙයි. එහෙනම් මේක අපි විග්‍රහ කරන්න පුළුවන් හරි අපූර්වට සරලව කිව්වොත් මේක හොඳ පැත්තෙන් සිදුවෙන වර්ධනය තමයි සංවර්ධනය. ඔය තුන්වෙනි විග්‍රහය තුළ අපි දක්වනවා පවතින తත්වය යහපත් ලෙස වෙනස් කිරීමනේ. ඒ කියන්නේ හොඳ පැත්තට වෙනස් කරනවා නම්. දෙවන අපි ගමු COVID-19 වෛරසයේ වාර්තා වෙන නැත්නම් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඒක අඩුවක් වුණාට ඒ කියන්නේ අපි අඩුවක් කියනකොට ප්‍රමාණාත්මකව අඩු වෙන්නේ. අඩුවක් වුණාට ඒකේ වැඩිවීමක්. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න පිරිස වැඩි වෙලානේ. එතකොට ඒක හොඳ පැත්තෙන් වැඩි වෙලා නරක පැත්තෙන් අඩු වෙනවා. අන්න ඒක සංවර්ධනය. එහෙනම් ලෙඩ රෝගද ආර්ථික තත්ත්වයේද දැන් අපි ගත්තොත් මේ දවස්වල මේ වෛරස් තත්ත්වයත් එක්ක ලංකාවේ දලා දෙන සෞඛ්‍ය තත්ත්වය තුළ ලංකාවේ බොහෝ දිලින්දන් වාර්තා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආර්ථික තත්ත්වය පරිහානියටපත් වෙනවා. ඒක සංවර්ධනයක් නෙමෙයි. ඒක වර්ධනයක්. දිලින්දෝ වර්ධනය වේ. නමුත් එය වර්ධනයක් තමයි. ඔන්න අපි හිතමු ලංකාවේ මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම වැඩි වෙලා හොඳ ආර්ථික තත්ත්වයක් වැඩි වෙනවා කියලා. අන්න ඒක යහපත් ලෙස සිදුවෙන වැඩිවීමක් නිසා ඒක සංවර්ධනයක්. හැබැයි මම ඔබට තව කියන්නේ දැන් අපි කතා කරනකොට දැන් මේ කතා කරන්නේ එක පැත්තක ආර්ථිකය, එක පැත්තක සෞඛ්‍ය වගේ නෑ. සංවර්ධනයේ අර්ථකථනය කරද්දී සංවර්ධනය කියන්නේ එක පැත්තකින් සිදුවෙන වර්ධනයකුත් නෙමෙයි. සංවර්ධනය කියන එක අපිට විග්‍රහ කරන්න පුළුවන් හාත්පසින් සිදුවෙන වර්ධනයක් කියලා. මොකක්ද හාත්පස කියන්නේ? හාත්පස කියන්නේ හැම පැත්තක්ම. එතකොට යම් සමාජයක එක්ක ආර්ථිකය, එක්ක දේශපාලනය, එක්ක අධ්‍යාපනය, එක්ක සෞඛ්‍ය, එක්ක සදාචාරය. අපි මේ දර්ශක ඒ එක පැත්තක වැඩිවීමක් වුණාට ඒක සංවර්ධනයයි. ඒක වර්ධනයක්. සෑම ශේෂ්ත්‍රයක්ම වර්ධනය වුණොත් තමයි මේකේ රඳා පැවැත්ම තිබෙන්නේ. හරියට ඒක හරියට ගහක් හැදිලා පවතින ගහකට ගොඩාක් දේවල් ඕනේ. ගහක් හොඳින් පවතින නම්, ගහක් ශක්ති සම්පන්නව පවතින නම්, කුණාටුවට ඔරොත්තු දෙන්න නම්, එහෙම නැතුව අපි ගත්තොත් මහා නියමයකට ඔරොත්තු දෙන්න නම්, මහා වර්ෂාවන්ට සුළඟට ඔරොත්තු දෙන්න නම්, ඒ ගහට තියෙන්න ඕනේ හොඳ මුල් පද්ධතියක්. ගහට අවශ්‍යයි මුල්. ගහට අවශ්‍යයි අරටු. ගහට අවශ්‍යයි ශාකයේ ඒ ගහේ හැදලා තියෙන පත්‍ර. අතුපතර විහිදලා තිබෙන හොඳ ශක්තිමත් අතු. ගහේ අරටු, ගහේ පොත්ත. දැන් අපි හිතමු ගහක මුල් තිබෙනවා. අරටුව නැහැ. ගහ කඩන් ගන්නවා. ගහක කොළ නැත්නම් ඒ ගහට අවශ්‍ය දේ අවශෝෂණය කරගන්න බෑ. එහෙනම් ගහට මුල් අවශ්‍යයි, ගහට කොළ අවශ්‍යයි, ගහට පොත්තක් අවශ්‍යයි, ගහට අරටුවක් අවශ්‍යයි. බොහෝ දේවල් වල එකතුවක් තමයි ගහක ශක්තිමත්භාවය රඳා පවතින්නේ. සංවර්ධනයක් තියෙනවා. රටක මිනිස්සුන්ට සල්ලි තිබුණාට රටේ දේශපාලනය පිරිහිලා. රටක මිනිස්සුන්ට සල්ලි තිබුණාට රටේ සෞඛ්‍ය පිරිහිලා. රටක මිනිස්සුන්ට සල්ලි තිබුණාට රටේ අධ්‍යාපනය පිරිහිලා නම්, සදාචාරය පිරිහිලා නම් ඒ රට සංවර්ධිත නැහැ. ඉතින් සංවර්ධනය කියන්නේ මේ ශේෂ්ත්‍ර සියල්ලේම එකතු. මේ ශේෂ්ත්‍ර සියල්ලේම එකතු. දැන් ලංකාව අපි දන්නවා සංවර්ධිත රාජ්‍යයක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි අපේ රටේ සාක්ෂරතාවය දියුණුව රටවල් වලට සාපේක්ෂව උඩින්ම තිබෙනවා. ඒතකොට අපි සංවර්ධිත රාජ්‍යයක් කියන්නේ. අධ්‍යාපනයෙන් සංවර්ධනයේ උඩින්ම තියෙනවා. නමුත් ආර්ථිකමය වශයෙන් ගත්තොත් පුද්ගලයෙක්ගේ එක පුද්ගල ආදායම ගත්තට පස්සේ අපි ටිකක් අඩු මට්ටමක පවතිනවා. ඒතකොට අපි සම්මාර්ථිත නැහැ. අපි හිතමු අපේ රටේ මිනිස්සුන්ගේ හොඳ එක පුද්ගල ආදායමක් තියෙනවා කියලා. ඩොලර් 20000ක විතර විශාල ආදායමක් මිනිස්සු ලබනවා කියලා. ඒ මේ රට සංවර්ධන රටක් වෙන්නේ නැහැ. සදාචාරය පිළිලා.
දේශපාලනමය සංවර්ධනයක් නැත්නම්, සෞඛ්‍ය සංවර්ධනයක් නැත්නම්, එහෙනම් අපි සරලව ඔබට කියන්න ඕනේ මෙන්න මේ කාරණේ. සංවර්ධනය කියන්නේ පැතිකඩ ගානක එකතුවක්. මොනවද මේ පැතිකඩ? ආර්ථිකය, දේශපාලනය, සෞඛ්‍ය, සදාචාරය ආදී ශේෂ්ත්‍ර ගානක එකතුවක්. හොඳයි. සංවර්ධනය වැඩිවීම, වර්ධනය වීම, දිගහැරීම, යහපත් ලෙස සිදුවෙන වැඩිවීම. මේ සියලු විග්‍රහ වලින් අපිට හරිම විග්‍රහය දෙනවා නම් පැහැදිලි සරල විග්‍රහය තමයි හොඳ පැත්තට ආර්ථිකමය වශයෙන්, දේශපාලනමය වශයෙන්, සෞඛ්‍ය, සදාචාරය, අධ්‍යාපන ආදී ශේෂ්ත්‍රයන් තුල සිදුවෙනවා නම් යම් ඉහළ යාමක්, වැඩිවීමක්, අන්නේ සියල්ල එකතුව තුල සිදුවෙන වර්ධනය තමයි අපි කියන්නේ සංවර්ධනය කියලා. උදාහරණ අපි සංවර්ධනය ගැන කතා කරද්දී අපේ විෂය නිර්දේශය තුළ ඔබට ඉගෙන ගන්න සංවර්ධනයට අදාළව දෙන් වෙච්ච නිර්වචන කිහිපයක් තිබෙනවා. ඒක අපිට අපේ විෂය නිර්දේශය තුළ අපි ඉගෙන ගත යුතු අපිට අනිවාර්ය වෙච්ච නිර්වචන කිහිපයක්. ඒ අතරින් මහත්මා ගාන්ධි, එඩ්ගර් ඕවන්ස්, ඒ වගේම තමයි ඩඩ්ලි සීල්ස් ඉදිරිපත් කළ තිබෙන නිර්වචන අපි ඉගෙන ගත යුතුයි. අපේ අසල්වැසි රටවන ඉන්දියාව ඔබ දන්නවා මහත්මා ගාන්ධි. ඒතොර මහත්මා ගාන්ධිතුමා අපූර්ව අදහසක් ගේනවා සංවර්ධනය සම්බන්ධයෙන්. ඔහු මොකක්ද කියන්නේ? සංවර්ධනය යනු පූර්ණ සමාජ සංවර්ධනයයි. එයට මානසික සහ ආධ්‍යාත්මික ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත් වේ. සංවර්ධනය යනු පූර්ණ සමාජ සංවර්ධනයයි. එයට මානසික ආධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත් වේ කියලා මහත්මා ගාන්ධි කියනවා. මේ විග්‍රහය මම හිතන්නේ වඩා සාර්ථක විග්‍රහයක්. ඔහු කියන ප්‍රකාශය තුළ මහත්මා ගාන්ධිතුමා කියනවා පූර්ණ සමාජ සංවර්ධනය. පූර්ණ. දැන් පූර්ණ කියන එකෙන් කතා කරන්නේ පිරුණු කියලා. පිරුණු. දැන් අපි හිතමු සමාජයේ එක පැත්තක් තිබුණාට එක පැත්තක් නැත්නම් පිරලා නැහැනේ. දැන් අපි හිතමු රටේ මිනිස්සුන්ට හොඳට සල්ලි දෙනවා. ඒක රවුමක් නම් රවුමෙන් භාගයක සල්ලි දෙනවා. රවුමෙන් භාගයක් අනිත් පැත්ත පිරිහිලා. අනිත් පැත්ත මොනවද? සදාචාරය, සෞඛ්‍ය, අධ්‍යාපනය පිරිහිලා. රවුමෙන් පැත්තක් පිරලා නැහැ. පූර්ණ නැහැ, පිරලා නැහැ. අර සල්ලි තිබෙන එක වැඩක් නැහැ. සමස්ත සමාජයේම එක දවසකදී විනාශ වෙන්න අර ආධ්‍යාත්මයේ පිරිහුණු මිනිස්සුන් හරහා පුළුවන් වෙයි. අර සල්ලි පවත්වාගෙන යන්න බෑ අර අධ්‍යාපනයේ පිරිහිලා නම්. ලෙඩ රෝග මිනිස්සුන්ට තියෙන සල්ලි වලින් කුමකටද? අපි හිතමු මේ දවස්වල හිතලා දෙන්න තත්ත්වය. සෞඛ්‍ය පිරිහුණු රටක මොනතරම් මිනිස්සුන්ට සල්ලි දෙන්න අතරක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න බෑ. ඒ නිසා සෞඛ්‍ය, ආර්ථිකය, දේශපාලනය හැම පැත්තකම එකතුවක් තමයි සංවර්ධනය කියන්නේ. ඔව්. හැම පැත්තකම එකතුවක් නම් මහත්මා ගාන්ධි ඒක හරිය අපූර්වට විග්‍රහ කරනවා පූර්ණ සමාජ සංවර්ධනය. ඒ කියන්නේ පූර්ණ වශයෙන් මොකක්ද එතුමා දක්වලා තියෙන්නේ? එතුමා කියනවා මානසික, ආධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය අවශ්‍යතා. අපි දන්නවා ඇත්තටම මහත්මා ගාන්ධිතුමා කියන්නේ දාර්ශනිකයෙක්. ඉතින් එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව එතුමා යම් ආකාරයකට වැඩි වශයෙන් අවධානය යොමු කරන එක සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නේ. දාර්ශනිකයෙක් වෙච්ච එතුමා ආධ්‍යාත්මික සංවර්ධනය, සමාජ සංවර්ධනයේදී ප්‍රධාන පැත්තක් විදිහට කියනවා. හැබැයි එතුමා ඒ පැතිකඩ ගැන විග්‍රහ කරන අතරම ද්‍රව්‍යමය අවශ්‍යතාව ගැන කියනවා. ඒ කියන්නේ භෞතික දේනේ. අපි ඔය කතා කරන රන් විදි, මුතු මැණික්ද, භෞතිකමය වශයෙන් ගොඩනැගිලි, යාන වාහන, මහා මාර්ග, විවිධාකාරයෙන් සිදුවෙන වර්ධනය. ඒ ද්‍රව්‍යමය සංවර්ධනය. හොඳයි. මහත්මා ගාන්ධි විස්තර කරනවා ද්‍රව්‍යමය සංවර්ධනයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ ද්‍රව්‍යමය සංවර්ධනයේ සීම අවශ්‍යයි කුමක්ද? ආධ්‍යාත්මික සංවර්ධනය. ඒ කියන්නේ සමාජ සදාචාරාත්මක සංස්කෘතික සංවර්ධනය. ඊට පස්සේ එඩ්ගර් ඕවන්ස් අයිතරබඩ මතක තියාගන්න ලේසිම නිර්වචනය. ඔහු කියනවා සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනය මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නෙවෙයි. ඒ ඔහුගේ විග්‍රහය. දැන් කියනවා ද්‍රව්‍යමය සංවර්ධනයක් නෙවෙයි. ඒ කියන්නේ භෞතික දේපල කොතරම් තිබුණත් මානව සංවර්ධනයේ බිඳ වැටිලා නම් ඒ භෞතික දේපල රඳවා ගන්න බෑ. ඒකත් සංවර්ධනයේ විග්‍රහයේදී පුළුල් අර්ථකථනය. මානව සංවර්ධනයේ බිඳ වැටිලා නම් මොනවද මානව සංවර්ධනය කියන්නේ? සදාචාරයේ මානව සංවර්ධනයට අදාළයි.
ඒ රටේ හොඳ දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන යනවා නම් ඒක මානව සංවර්ධනයට අදාළයි. දූෂණ වංචා ආක්‍රමිකතාව වලින් තොර දූෂිත රාජ්‍ය නිලධාරීන් නැති දූෂිත මිනිසුන් නැති සමාජයක් තිබෙන එක මානව සංවර්ධනයක්. හොඳයි අපි හිතමු මානව ධර්මතාවලට කරු කරනවා. දයාව, අනුකම්පාව, ඉවසීම, පරිත්‍යාගය ඔය මානව ධර්මතාව. ඒතකොට ඒ මානව ධර්මතාවත් එක්ක ඒ වගේම තමයි අධ්‍යාපනයෙන් ඉහළ මිනිස්සු ඉන්නවා. හොඳ උගත් භාවයක් සහිත සාක්ෂරතාවයේ සහිත මිනිස්සු. ඒක මානව සංවර්ධනයක්. එතකොට යම් රටක මිනිස්සුන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා ඒකත් ඒ මානව සමාජයේ සංවර්ධනයක්. යම් රටක මිනිස්සුගේ නම් අධ්‍යාපනයද ඒ සදාචාරයද ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගෙන සංවර්ධනය ඇවිල්ලා මානව සංවර්ධනය. ඒකට මානව සංවර්ධනයේ එක පැතිකඩ තමයි ආර්ථික සංවර්ධනය. මිනිස්සු සංවර්ධනය වෙනකොට මිනිස්සුන්ට හොඳ ආර්ථික මේ වශයෙන් තත්ත්වයක තියෙනවා. මන්ද පෝෂණය කියලා. මන්ද පෝෂණය හැදෙන්නේ සල්ලි නැති නිසා. කන්න විදියක් නැහැනේ. පෝෂිත ආහාර වේලක් ගන්න විදියක් නැහැනේ. පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න විදියක් නැහැ. එතකොට ආර්ථිකය සංවර්ධනය වෙලා ඒ නිසා හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්නවා. එතකොට මන්ද පෝෂණය නැහැ. අධ්‍යාපනීය සංවර්ධනය වෙලා සදාචාරයේ සංවර්ධනය මානවයා සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ අර මහත්මා ගාන්ධිගේ විග්‍රහයටම ටිකක් සමානයි. ඒ කියන්නේ පූර්ණ වශයෙන් මානවයා සංවර්ධනය වෙලා. එයා විග්‍රහ කරනවා ද්‍රව්‍යමය සංවර්ධනය නොවේ. හැබැයි එයා ද්‍රව්‍යමය සංවර්ධනය නොවේ කියලා කිව්වට මේක මේ කොහෙත්ම අපි වරදවා වටහාගත යුතු නැහැ. කියන්නේ අපි ගත්තොත් ඔය භෞතිකමය සංවර්ධනයම මගහැරලා කියනවා. ඉතින් භෞතිකමය සංවර්ධනයත් මානව සංවර්ධනයේ කොටසක් නිසා කියනවා කවුරුන් හෝ සංවර්ධනය විග්‍රහ කරද්දී සංවර්ධනය කියන්නේ ද්‍රව්‍යමය සංවර්ධනයයි කියලා වරදවා වටහා ගන්න එපා. මොකද සමහර කෙනෙක් සංවර්ධනය විග්‍රහ කරද්දී කියාවේ සංවර්ධනය කියන්නේ භෞතික සංවර්ධනය. එයා හිතනවා මට හොඳ වාහනය, මට හොඳ ගෙයක්, මට හොඳ සල්ලි, බැංක account වල සල්ලි, රත්තරන් මුතු නැණි හරි. එමෙයා කියන්නේ මොහු කියනවා, ඒ කියන්නේ එඩ්ගාර්ස් කියනවා නෑ. ද්‍රව්‍යමය සංවර්ධනය පමණක් නොවේ. ඒ කියන්නේ ඒකම නොවේ. හැබැයි අර කාරණාත් එකතු වෙයි පූර්ණ මානව සංවර්ධනයක් ගොඩනගෙන්න ඕන. ඔව්. මම හිතන්නේ ඒක සාර්ථක විග්‍රහයක් වෙනවා. හේතුව තමයි ද්‍රව්‍යමය සංවර්ධනයේ මානව සංවර්ධනයක පැතිකඩක් සංවර්ධන ඉලක්ක සකසන්නෝ කිසියම් අවස්ථාවකදී ද්‍රව්‍යමය සංවර්ධනයම සංවර්ධනයයි සැලකුවොත් ඒ ඕන සංවර්ධනයේ වටහා වරදවා වටහා ගැනීමක් හා සංවර්ධන ඉලක්ක වැරදි මානයන් වෙත යොමු කිරීමක් වෙනවා. ඊට පස්සේ සංවර්ධනය පිළිබඳ විග්‍රහ කරන WCS සංවර්ධනය පිළිබඳ විග්‍රහ කරන්න කියනවා සංවර්ධනය රටක දුප්පත්කම අසමානතාවය වෙරකියාව අඩු කිරීම හෝ අහෝසි කිරීම. එතන වැදගත් කතාවක් කියනවා අඩු කිරීම හෝ අහෝසි කිරීම. ඒකෙදී අපි යම් කාරණයක් මතක තබා ගත යුතුයි. තාමත් ලෝකේ කිසිදු රටක් නැහැ මේ සියල්ල 100%ක්ම නැති කරලා දාපු. ලෝකේ දියුණුම රාජ්‍යයන් වන ඇමරිකාවේ පවා යාචකයන් ඇමරිකානු සමාජයට සාපේක්ෂව දැකිය හැකියි. ඒ නිසා කවදාවත් 100%ක් දුප්පත්කම නැති වෙච්ච රටක් නැහැ. 100%ක් අසමානතාවය, ඒ කියන්නේ දුප්පත් පොහොසත් සමාජ පරතරය 100%ක් සමාන වෙච්ච සමාජිකුත් නැහැ. විරකියාව නැති, ඒ කියන්නේ හැමෝටම රැකියා අවශ්‍යයි නේද? පොඩි දරුවෙක් රැකියා කරන්න ඕනේ නෑනේ. රැකියා කළ යුතු වයස් මට්ටම් වලදී රැකියා අවශ්‍ය උදවියට රැකියා කිරීමට ලැබිච්ච සමාජයක් ලෝකයේ කොහේවත් 100%ක් තාම ගොඩ නැගිලා නැහැ. ඉතින් ඒ නිසා මේක 100%ක් ගොඩ නගන්න පුළුවන් වේද කියන එක අපි දන්නේ නැහැ. නමුත් WCS කියනවා 100%ක් ගොඩ නැගීම හෝ ඒ කියන්නේ අහෝසි කරාගෙන 100%ක් ගොඩ නගන්නේ. අහෝසි කිරීම හෝ අඩු කිරීම. අහෝසි කිරීම හෝ අඩු කිරීම. අහෝසි කිරීම හෝ අඩු කිරීම තමයි සංවර්ධන යකින කියන්නේ. ඔව්. ඒක ඇත්ත. දුප්පත්කම අපි නැති කරනවා. ඒ කියන්නේ පොහොසත්කම නැති කරනවා. හොඳට සල්ලි දෙනවා. තමන්ගේ ආහාර අවශ්‍යතා, සෞඛ්‍ය අවශ්‍යතා, තමන්ට අවශ්‍ය නිවාසද, අධ්‍යාපනයේ සියලු අවශ්‍යතා ගොඩනගා ගැනීමට අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හොඳ ආර්ථික තත්ත්වයක් තියෙනවා. දුප්පත් පොහොසත් ભેදය කියන්නේ පරතරය. දුප්පත් පොහොසත් පරතරය අඩු වෙලා සමාජයේ ඉන්න හැමෝගෙම ආර්ථික තත්ත්වයන් සමාන වෙලා වුණ හැමෝම යහපත් ජීවිත ගත කරනවා. විරකියාව නැති වූ තැන මිනිස්සුන් රැකියා කරනවා. ඒ රැකියාවට සාපේක්ෂව උන් වේතනයක් වැටුපක් ලබනවා. ඒ වැටුපෙන් උන් අර තමන්ගේ සමාජ අවශ්‍යතා ඉටු කරගන්නවා. එතකොට සමාජ සම්වර්ධනය. දැන් බලන්න. එහෙනම් අපි මුලින්ම සංවර්ධනය විග්‍රහ කරද්දී ඔබට කිව්වොත් සංවර්ධනය කියන්නේ හැම පැත්තකින්ම සිදුවෙන වර්ධනයක්.
ආර්ථිකීය දේශපාලන අධ්‍යාපනය. ඒකෙදී වර්ධනයක් යහපත් ආකාරයේ වර්ධනයක් කියලා. දරුවනේ දැන් මේ සංවර්ධන විග්‍රහයේදී දරුවනේ මේ සංවර්ධන විග්‍රහයේදී නිර්වචන තුනක් කතා කරන්නේ. මහත්මා ගාන්ධි, එඩ්ගර් ඕවන්ස්, හා ඩඩ්ලි සීල්ස්. දැන් මම කියන්නේ මේ නිර්වචන තුනේ කවුද හරියම නිර්වචන ඉදිරිපත් කරේ? මහත්මා ගාන්ධි කියන සංවර්ධනය යනු පූර්ණ සමාජ සංවර්ධනයේ මානසික ආධ්‍යාත්මික හා ද්‍රව්‍යමය අවශ්‍යතාවය පිළිබඳ වේ කියන එක. එහෙම නැත්නම් එඩ්ගර් ඕවන්ස් කියන සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනය, මානව සංවර්ධනය මිස ද්‍රව්‍යමය සංවර්ධනය නොවේ. ඊට පස්සේ ඩඩ්ලි සීල්ස් කියන සංවර්ධනය යනු රටක දුප්පත්කම, අසමානතාව, විරකියාව අඩු කිරීම, අහෝසි කිරීම. මට කියන්නේ මේ නිර්වචන තුනෙන් හරියම නිර්වචන. කාගෙද? අපිට හිතන්න මේ නිර්වචන තුනම එකතු කරගෙන අපි එක අදහසකට එනවා. ඒක හරියට අපි නෙල්ලිගෙන අහුවොත් පුතාට දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක්ගෙන් අපි නෙල්ලිගෙන අහුවොත් එක්කෙනෙක් කියයි තිත්තයි කියලා, එක්කෙනෙක් කියයි පෙරමසයි කියලා, එක්කෙනෙක් කියයි පළතුරක් කියලා, එක්කෙනෙක් කියයි ඖෂධයක් කියලා. දැන් මට කියන්නේ මේ 4-5 දෙනාගෙන් කවුද හරියම කතාව? හරියම කතාව කියපුවගේ නම යන්න බෑ. අපි කරන්නේ කියලා මෙහෙම. අර නෙල්ලියන තිත් පැන රස ආදී විවිධ රස තිබෙන පළතුරක් නෙන්න ඖෂධයක්. අර ළමයි 4 දෙනාගේම අදහස එක්කෙනෙකුට දැනෙන විදිහට කිව්ව. එක්කෙනෙකුට පැන් රස දැනුණා, එක්කෙනෙකුට තිත්ත දැනුණා, එක්කෙනෙක් පළතුරක් කියලා දැනගෙන හිටියා, එක්කෙනෙක් ඖෂධයක් කියලා දැනගෙන හිටියා. එහෙනම් අපි මේ නිර්වචන තුනක් උදේ කරන්නේ මේ නිර්වචන තුනම එකතු කරලා අපි එක අදහසකට එනවා. ඒ තමයි සංවර්ධනය යන ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික පැතිකඩ ගානක් තුල සිදුවෙන සංවර්ධනය. ඒ කියන්නේ ආර්ථික සංවර්ධනය, දේශපාලන සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය, සෞඛ්‍ය සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය කියන ශේෂ්ත්‍ර ගානක් තුල හාත්පසින්, ඒ කියන්නේ මේ එක පැතිකඩක් නෙවෙයි හාත්පසින් සිදුවෙන වර්ධනය තමයි සංවර්ධනය කියලා අපි හඳුනාගන්නේ. හොඳයි බලන්න. මේ සංවර්ධනය නම් මේ කියන සංවර්ධනය වෙනුවෙන් අපි යම් අවස්ථාවක sannivedanayak යොදා ගත්තා නම් මේ කියන සංවර්ධනය වෙනුවෙන් අපි යම් අවස්ථාවක sannivedanayak යොදා ගත්තා නම් එය සංවර්ධන sannivedanaya. එතකොට අපි කිව්වොත් මෙහෙම සමහර ගීතයක්, චිත්‍රපටයක්, වාර්තා චිත්‍රපටයක්, එහෙම නැත්නම් කෙටි චිත්‍රපටයක්, වීදි නාට්‍යයක්, ගෙයින්කට ගොස් මිනිස්සු හම්බ වෙලා කරන කතා බහ. එහෙම නැත්නම් පොඩි කණ්ඩායම් හමුවීමක්, තනි පුද්ගලයෙක් හම්බෙලා කරන කතාවක්, අත්පත්‍රිකා බෙදා හැරීමක්, වීදි නාට්‍යයක්, පෝස්ටරයක්, සමාජ ජාල තුල පළ කරන යම් පෝස්ට් එකක්, එහෙම නැත්නම් YouTube එකේ දාපු පොඩි වීඩියෝ එකක් සංවර්ධනය වෙනුවෙන් පණිවිඩයක් ගෙනියනවා නම් අන්න ඒක සංවර්ධන වේදනයක්. උදාහරණ මම කිව්වනේ ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික වර්ධනය වෙනුවෙන් තොරතුරු ලබා දීම සංවර්ධන sannivedanaya කියලා. මුලින්ම ඔබට මේ පැහැදිලි තිරේදී දැක්වෙනවා දාලා තොරතුරු දැනුවත්භාවය බල ගැන්වීම, පාලනයට සම්බන්ධ වීම සංවර්ධනය. ඔව්. සමාජය තුළ සංවර්ධනය වෙනුවෙන් නොදැන සිටින කුමන හෝ ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම තමයි සංවර්ධන sannivedana අවස්ථාව. ඒ මුල්ම පියවර. තොරතුරු දෙනවා. ඉතින් ඒ තොරතුරු වලින් එතෙක් නොදැන සිටපු ඒ කාරණය දැනුවත් වෙනවා. දැනුවත් වෙන මිනිස්සු බොහෝ සෙයින් දැනුවත් වෙනකොට ඒ මිනිස්සුන්ට හිතෙනවා අපි මේ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඉතින් එහෙම ක්‍රියාත්මක විය යුතුයි කියලා හිතන මිනිස්සු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පාලනයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අර සංවර්ධන ඉලක්කයේ වෙත යන්න දුන්නු තොරතුරු වලට අදාළව ක්‍රියාත්මක වෙනකොට ඒ මිනිස්සු අපේක්ෂා කළ සංවර්ධන ඉලක්කයට යනවා. ඔව්. ඒ අපේක්ෂිත ඉලක්කයට ගියානේ. අන්න සංවර්ධනය ළඟා වුණා. ඒ අපේක්ෂිත ඉලක්කයට යන්න තොරතුරු දුන්නනේ. ඒ තොරතුරු දුන් sannivedanaya පුදාලා සංවර්ධන sannivedanaya. කොහොමද එහෙම උනේ? දැන් අපි සරල උදාහරණයක් ගමු. මේ දවස්වල ලෝකයේ තිබෙන ලොකුම සෞඛ්‍ය ගැටලුව වන COVID-19 වෛරසය සම්බන්ධයෙන් ඒ වෛරසයේ ස්වභාවය පිළිබඳ, ඒ පැතිරෙන ආකාරය පිළිබඳ, ඒ පැලකෙන්නේ කොහොමද කියලා අපි කවුරුවත් මුලින්ම දැනගෙන හිටියේ නැහැ. චීනයේ වුහාන් වල හැදිලා මේ වෛරසය එහෙ තියෙද්දි අපි මේකට නිවුස් එකක් නේ.
එහි වුහාන වල මෙච්චර රෝගීන් වාර්තා වෙනවා මෙච්චර අය මැරෙනවා කියලා අපි දැනගෙන. හැබැයි අපි එච්චර සැලකිලිමත් උන්නේ වුහාන් වල මේ මිනිස්සු ආරක්ෂිත ක්‍රමවේද මොනවද? ඒ දාන මාස්ක් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? කොහොමද මේක බෝ වෙන්නේ? මොකක්ද දැනගෙන හිටියේ නැහැ. මොකද ඒක අපිට අදාළ නැති පැත්ත. මොකද අපි මේ රටේ මෙහිම වෛරසයක් තිබුණේ නැහැ. ඔන්න ලංකාවේ පළවෙනි දෙවෙනි වෛරස් රෝගීන් වාර්තා වෙන්න ගන්නකොට ලංකාවේ ජනමාධ්‍ය සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය වගේ විවිධ ආයතන විසින් මොකද කරේ? මීට අදාළ තොරතුරු sannivedanaya කරන්න ගත්තා. කොහොමද මේක වැළැක්වෙන්නේ? එතකොට මිනිස්සු සමාජ දුරස්ථභාවය කොහොමද තියාගන්නේ? මීටරයේ පරතරයේද නැත්නම් මේක වැළඳෙන්නේ නාසයෙන් මුවින් තමයි ශරීරයට ඇතුළු වෙන්නේ. එතකොට ඒකට මාස්ක් එකක් පළදන්න ඕනේ. ඇයි කියන එක අත්සෝදන්න ඕනේ. ඇයි කියන එක මේක උෂ්ණත්වදී කොහොමද විනාශ වෙන්නේ? මේ වගේ විවිධ දේවල් තොරතුරු දෙන්න ගත්තා. ඔව්. ඒ ලබා දුන්න තොරතුරු පුතාලා සංවර්ධන sannivedanaya පළමු පියවර. ඔය කියන තොරතුරු පියවර. දැන් බලන්න. ඔබ මීට මාස කිහිපයකට පෙර නොදැනුවත්ව සිටි ක්ෂේත්‍රයක් දැනුවත් වුණා. දෙවන පියවර. තුන්වෙනි පියවර අපිටත් හිතුණා මාක්ස් එකක් ගන්න ඕනේ කියලා. ලංකාවේ විරදපොලේ තිබුණු සිළු මාක්ස් ඉවර වෙන තරමට මිනිස්සු මාක්ස් විරදී ගත්තා. ඒ කියන්නේ බලගෑම් වෙලා. හරි. මිනිස්සු ඊට පස්සේ මාක්ස් පළදින්න ගත්තා. ගම්වල උදවිය තමන්ට පුළුවන් විදිහට මහන්න ගත්තා. ඒක පළදින්න ගත්තා. අඩුම ගානේ ලේසුවක් හරි මාක්ස් එකක් විදිහට පළදින්න ගත්තා. පාලනයට සම්බන්ධ වෙලා. පාලනයට සම්බන්ධ වුණ නිසා ලංකාවේ ශීඝ්‍ර ව්‍යාප්තිය යම් මට්ටමකට අඩු වෙනවා. දැන් බලන්න. හෙට අනාගතයේ අපේ රටේ මේ වෛරසය නැති වෙලා ගිහිල්ලා පූර්ණ සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගෙන්න අර මුලින් දුන්න තොරතුරු වැදගත්නේ. ඒ තොරතුරු ලබා දුන්නු sannivedanaya සංවර්ධන sannivedanaya. ඒක HIV AIDS පිළිබඳ දැනුවත් කිරීමක් විය හැකියි. COVID-19 වෛරසය විය හැකියි. එහෙම නැත්නම් ආර්ථිකමය සංවර්ධනයක් විය හැකියි. අධ්‍යාපන සංවර්ධනයක් විය හැකියි. දේශපාලනීය සංවර්ධනයක් විය හැකියි. කුමන හෝ ශේෂ්ත්‍රයක් තුළ පුතාලා සමාජයේ වර්ධනයක් යහපත් ආකාරයෙන් දිශාගත කරන්නට ඒ සමාජයේ වෙත තොරතුරු ලබා දුන්නේ නම් ලබා දෙන්නේ නම් ඒ ශේෂ්ත්‍රය සංවර්ධන sannivedanaya. හොඳයි. අපි ඔය පළමු ඒකකය තුළ සරලව ඔබට කියන්නේ සංවර්ධනය කියන්නේ මොකක්ද? ඊට අදාළ sannivedanaya කුමක්ද කියලා. මේ ඉදිරියට මීට අදාළව මේ සංවර්ධනය හා sannivedanaya සරල විදිහට ගත්තට මේ ඉදිරියට අපි කතා කරමු පුතාලා ඉදිරි වීඩියෝ වලින් සංවර්ධන sannivedanaya කියන්නේ මොන වගේ පැතිකඩක්ද? එහි සිද්ධාන්ත න්‍යායයන් මොනවද? ලෝකයේ සංවර්ධන sannivedanaya විශ්ය කොහොමද බිහිවුනේ? යොදා ගන්න සංකල්ප මොනවද? මේ ප්‍රායෝගිකව ගලපා ගන්නේ කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු.